ඒවායේදී පාඩම අපි මොනේ නම් කතා කරපු පුතේ. එතකොට මේ පාඩමේ අපි මුලින්ම කතා කරන්න ඕනේ තරංගයක් හටගන්නේ කම්පනයක් නිසා. ඒක අපි දැන් කලින් කතා කරලා තියෙනවා. නැවත ආයි මතක් කිරීමක් නිසා සරලව කියන්න. මොකද්ද කම්පනයක් කියන්නේ? කම්පනයක් කියලා කිව්වේ අවකාශය හරහා රිද්මයානුකූලව දෙපසට සිදුවන චලිතයක. එතකොට ඒකේ රිද්මයක් තියෙනවා සහ මුල් පීඨියේ ඉඳන් දෙපසට සිද්ධ වෙන්න ඕනි කියලා කිව්වා. හරියට අර ඔර්ගනෝසුවක තියෙන අවලම්බය වගේ. එයාගේ මුල් පීඨියම මෙතන තියෙනවා. එයා මේ පැත්තට යම් කිසි දුරකට චලනය වෙනවා. ආයේ මෙතෙන්ට එනවා. එතකොට මෙතන ඉඳන් මේ කෙළවරට ගියා. ආයේ මෙතෙන්ට ආවා. ආයේ මෙහෙට ගියා. ආයේ මෙතෙන්ට ආවා. එතකොට තමයි මේක එක චක්‍රයක් සම්පූර්ණ කරා කියලා කියන්නේ. ඒකට අපි එක කම්පන වාරයක් කියලා කියනවා. හරි. එතකොට තරංගයක් කියන එක නිර්මාණය වෙන්නේ ශක්ති සම්ප්‍රේෂණයෙන් කියලා කිව්වනේ. එතකොට යම් කිසි අවස්ථාවක යම් කිසි වස්තුවක් හෝ අංශුවක් කම්පණය වුණාම තරංගයක් නිර්මාණය වෙනවා, උත්පාදනය වෙනවා. ඒ තරංගය මාධ්‍යයක් ඔස්සේ හෝ මාධ්‍යයක් රහිතව ශක්තිය සම්ප්‍රේෂණය කරමින් ඉදිරියට ගමන් කරනවා. එතකොට මේ විදිහට හැදෙන තරංග අපි කතා කරා මේවායේ දකින්න හම්බ වෙන ලක්ෂණ දෙකක් ගැන. ආයෙ මතක් කරමු. තරංගයක් අපි ගත්තාම පුතේ සමහර වෙලාවට දැන් මේකේ ක්‍රියාකාරකම් අපි කිව්වා හෙලික්සිය දුන්නක් අරගෙන මේකේ බාරයක් ඉල්ලලා පහළට ඇදලා අතහරිනවා. පහළට ඇදලා අතහැරියම මේක පහළට සහ ඉහළට කම්පණය වෙනවා. පහළට සහ ඉහළට කම්පණය වෙනකොට මේ හෙලික්සිය දුන්න ලං වෙමින් සහ ඈත් වෙමින් ලං වෙමින් ඈත් වෙමින් මේ විදිහට තමයි කම්පණය වෙන්නේ. එතකොට මේකේ ලං වෙන ස්ථාන අපි කිව්වා සම්පීඩන කියලා. මේ ඈත් වෙන ස්ථාන වලට අපි කිව්වා විරලන කියලා. එතකොට සම්පීඩන සහ විරලන ඇති කරමින් තරංගයක් ගමන් කරන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට අපි කිව්වා මේ හෙලික්සිය දුන්න එක පසකට ඇදලා නිදහස් කරන්න පුළුවන්. එතකොට මේක දෙපසට කම්පණය වෙනවා. දෙපසට කම්පණය වෙනකොට මේකේ දකින්න හම්බ වෙන්නේ මෙන්න මේ විදිහේ හැඩයක්. මෙතනකොට මේ අවස්ථාවේදී එක පැත්තකට ඉහළ එසවීම තියෙනවා. ඒවා ශීර්ෂ කියලා කිව්වා අපි. ශීර්ෂ පහළට තල්ලු වෙනවා තියෙනවා. ඒවට අපි නිම්න කියලා කිව්වා. එහෙනම් තරංගයක් සම්ප්‍රේෂණය වෙනකොට පුතේ එක්ක සම්පීඩන සහ විරලන ඇති කරවන්න පුළුවන්. එහෙම නැත්නම් ශීර්ෂ සහ නිම්න ඇති කරවන්න පුළුවන්. ඔය කාරණා ටික තමයි අපි කතා කරේ. ඊට පස්සේ අපි කතා කරන්නේ තරංග වර්ග කිරීම ගැන. තරංග හඳුනා ගන්න විද්‍යාගාරය අපිට තියෙන උපකරණය තමයි පුතේ ස්ලින්කිය කියලා කියන්නේ. රයිට්? ස්ලින්කිය. ස්ලින්කිය කියන එක ඉතින් දැන් ඉස්කෝලේ පටන් ගත්තාම සමහරවිට දකින්න හම්බ වෙයි. කියන්නේ ඉස්කෝලේ පටන් ගන්න කවද්ද කියලා. මේ අර විදිහට. ඒ නිසා ස්ලින්කියක් කියලා කියන්නේ ලොකු ස්ප්‍රින් එකක් වගේ මේ වගේ දිගක් තියෙනවා. බැලුවහම මේ වගේ රවුමක් තියෙනවා. හැබැයි ඒක අදින්න පුළුවන් පුතේ මීටර 50ක් හරි 100ක් හරි ඒ වගේ දුරක් දක්වා ඒක දිගයි. ඒක සාමාන්‍යයෙන් අවම වශයෙන් මීටර 20ක් 30ක් කිසි ප්‍රශ්න නැතුව දෙපැත්තට ඇදලා අදින්න පුළුවන්. හැබැයි ඇදලා එකපාර අතහැරියොත් නම් පුතේ ඒක ආයෙ ලියන්න බැරි විදිහට පැටලෙනවා. එහෙනම් එකපාර අතාරින්න නැතුව නැහි මීටර ගෙනලා අතාරින්න ඕනේ. ඒතකොට ස්ලින්කිය කියන්නේ මේ වගේ එකක්. ස්ලින්කිය තමයි තරංග ආදර්ශනය කරන්න විද්‍යාගාරය අපි පාවිච්චි කරන උපකරණය වෙන්නේ. මුලින්ම කියනවා ක්‍රියාකාරකම 1 ස්ලින්කියක් එහි දිග ඔස්සේ කම්පනය කර ඇතිවන තරංග වර්ගය හඳුනා ගැනීම. ස්ලින්කියක් එහි දිග ඔස්සේ කම්පනය කරන තමයි අපිට මොන වගේ තරංගයක්ද දැනෙන්නේ කියලා බලන්න තියෙන්නේ. පුතේ ස්ලින්කියක් දිග ඔස්සේ කම්පනය කරනවා කියලා කියන්නේ එක කෙලවරක් නිශ්චලව හිටන විදියට ස්ථිරව සවි කරගන්න එක. මේක මුලින්ම කරන්න ඕනේ. එතකොට මේක පුළුවන් මේසයකට G කලාපයක් වගේ ගහලා සවි කරන්න පුළුවන්. නැත්නම් කෙනෙක්ට බොත් තදින් අල්ලගෙන ඉන්නත් පුළුවන්. ඊට පස්සේ මේ ස්ලින්කිය අපි එහෙම මේ පැත්තෙන් ඉඳන් ඇදලා අතාරින්නේ මේ අතර මෙහෙම අතින් මේක තල්ලු කරලා කම්පනය අතින්ම ඇති කරනවා අත තියාගෙන ඉන්න ගමන්. මේ විදිහට කම්පනය ඇති කරනකොට ස්ලින්කියේ මැද කොටස තුල අපිට මෙන්න මේ එකක් දකින්න පුළුවන් වෙනවා. ඒ ටුටක් කැතයි. කැතයි කියන්නේ මේ මං අඳිනකොට අතින් වැටුණා. ඒ නිසා ආයසරයක් අඳින්න. මොකද මේක ඔයාලත් ලස්සනට අඳින්න ඕනේ නිසා.
ඔන්න ඔය විදිහට. එතකොට මේකේ පැහැදිලිවම දකින්න තියෙනවා ලං වුණු සහ ඈත් වුණු ස්ථාන. ඒ කියන්නේ සම්පීඩන සහ විරලන පැහැදිලිව දකින්න පුළුවන් මේ ක්‍රමයේ. හැබැයි මේක අපිට බලනකොට මේක පේන්නේ මෙහෙම යනවා වගේ. හරි? මේ අතර යනවා වගේ පේනවා. හැබැයි යනවද නැද්ද කියන එක හොයාගන්න පුළුවන් පුතේ. අපි මුල් අවස්ථාවේ ස්ලින්කිය අරගෙන ස්ලින්කියේ තැන් තැන් වල පොඩි රිබන් කැලි ටිකක් ගැට ගහලා තිබ්බොත් මම නිල් පාටින් අඳින්නම්. හරි. තැන් තැන් වල රිබන් කැලි ටිකක් ගැට ගහලා තිබුණොත් මේ විදිහට මේක අපි කම්පණය කරලා කම්පණය කරනකොට මේවා මෙහෙම ගමන් කරනවා පේනවා. හැබැයි කොහොමද මේ අතට කම්පනයක් විදියට. ඊට පස්සේ නැවතුනට පස්සේ නැවත ඒ රිබන් කැලි මුල් තිබ්බ ස්ථානවලම පවතිනවා. ඒ කියන්නේ ඇත්තටම පුතේ තරංගයක් ගමන් කරනකොට මාධ්‍ය අංශු ගමන් කරන්නේ නැහැ කියන එක හොයාගන්න පුළුවන් ඒ විදියට. හරි. ඒතර මේ විදියට තමයි මේක කම්පණය කරන්න කියලා තියෙන්නේ. අපි ඔක ඇඳ ගන්න ඕනේ ඔතන. දැන් මේක අඳින්න ගොඩක් වෙලා යයි. ස්ක්‍රීන්ෂොට් එකක් දාගමු. ඒතර මේක ඔයාලට ඇඳ ගන්න පුළුවන්. හරි. ස්ලින්කිය දිගහැරෙහි එක් පසකින් අල්ලා අනෙක් පසෙන් කම්පනයක් ඇති කරනු ලැබේ. නිරීක්ෂණ තමයි රැල්ලක් දක්නට ලැබුණේ. රැල්ල ඇති වූයේ සර්පල දුන්න ඈත් වෙමින් සහ ලං වෙමිනි. ලං වූ කොටස් සම්පීඩන ලෙසත් ඈත් වූ කොටස් විරලන ලෙසත් හඳුන්වයි. මෙම තරංගය කම්පනය කළ දිශාව ඔස්සේ දැන් කම්පනය කළේ කොහෙටද? කම්පනය කළේ මේ දිශාවටනේ. එහෙනම් ඒ කම්පනය කළ දිශාව ඔස්සේමයි තරංගයත් හටගෙන තියෙන්නේ. කම්පනය කළ දිශාව ඔස්සේ දක්නට ලැබුණේ. නිගමනය තමයි තරංගයේ ගමන් ගන්නා දිශාව ඔස්සේ අංශු කම්පනය වීමෙන් හට ගන්නා තරංගයක්. උදේ මේ වගේ ගමන් කරන තරංගයකට අපි කියනවා අන්වායාම තරංගයක් නම් වේ කියලා. අන්වායාම තරංගයක් නම් වේ. එහෙනම් මේ පළවෙනි ක්‍රියාකාරකමේදී අපි ඇති කරවන්නේ අන්වායාම තරංගයක්. ඊළඟ අපි ක්‍රියාකාරකම දෙකට ගියාම දෙවෙනි එක කියන්නේ ස්ලින්කියෙහි දිගට ලම්බකව කම්පනය කර හට ගන්නා තරංග වර්ගය නිරීක්ෂණය කිරීම. ස්ලින්කියෙහි දිගට ලම්බකව. ඒ කියන්නේ දැන් ස්ලින්කිය කම්පනය කරන්න තියෙන්නේ අර විදිහටම අල්ලගෙන මෙහෙම ඉහළ පහළ තමයි කම්පනය කරවන්න ඕන. එතකොට අපිට මෙන්න මේ වගේ එකක් දකින්න හම්බ වෙනවා. මේකෙදි අපි මේක රිබන් කෑලි ගැට ගහලා තිබ්බනම් ඒ ගැට ගහපු රිබන් කෑලි ඉහළට සහ පහළට කම්පණය වෙන බව අපිට දකින්න හම්බ වෙනවා. රයිට්. ඒතර මේක තමයි මෙතන අද ගන්න ඕනේ. දෙවෙනි එකට අදාළව ක්‍රියාකාරකම් දෙකට අදාළව අඳින්න තියෙන්නේ ඒක. ඒකට පළවෙනි තියෙනවා ස්ලින්කිය මේසේ මත දිගහැර ලම්බකව කම්පණය කරනු ලැබේ. ලම්බක මේසේ මත තියලා මෙහෙම අපිට ගසන්න තියෙන්නේ. එතකොට එක කම්පණය වෙනවා. රැල්ලක් දක්නට ලැබුණි රිබන් කැබලි ඉහළට හා පහළට කම්පණය වේ. ඉහළට හා පහළට කම්පණය වේ. නිගමනය කියනවා තරංගයේ ගමන් ගන්නා දිශාවට ලම්බකව. දැන් බලන්න තරංගය යන්නේ දැන් මේවා. තරංග අපිට මේ රැල්ල මෙහෙම ඉදිරියට එන බව පේනවා. යන බව පේනවා. හරි. හැබැයි රිබන් කැබලි යන්නේ ඊට ලම්බක මාර්ගයක නේ. ලම්බක මාර්ගය කියන්නේ තරංගයේ ගමන් ගන්නා දිශාවට ලම්බකව අංශු කම්පනය වීමෙන් හට ගන්නා තරංගය තීර්යක් තරංගයක් නම් වේ. ඒකට අපි කියන්නේ තීර්යක් තරංගයක් කියලා. ඒ කියන්නේ පුතේ මේ අනුව තරංග මාධ්‍යාංශ චලනය වන දිශාව අනුව වර්ග දෙකයි අන්වායාම තරංග සහ තීර්යක් තරංග ඒ දෙකට උදාහරණ දීලා තියෙනවා. අන්වායාම තරංග වලට ධ්වනි තරංග උදාහරණ වෙනවා. තීර්යක් තරංග වලට ජල තරංග උදාහරණ වෙනවා. දැන් අපි දන්නවා ජල බඳුනක කඩදාසි රුවක් වගේ තියලා අපි ඒකට පොඩි ටච් එකක් දැම්මොත් පොඩි තට්ටුවක් දැම්මොත් මොකක් වෙනවද කියලා. නැත්නම් මේ ජල බඳුනකට ගලක් අතෑරියොත් එහෙම අර කඩදාසි රුව ඉහළ පහළ කම්පණය වුණාට එයා යන්නේ නැහැ. එයා ඉහළ පහළ එක තැන තියෙනවා. ඉහළ පහළ යමින් එක තැන තියෙනවා. ඉදිරියට තල්ලු වෙන්නේ නැහැ. හේතුව තමයි මේකෙදි ඇති වෙන්නේ මොන තරංගයක්ද පුතේ? තීර්යක් තරංගයක්. එතකොට ලම්බකව තමයි අංශු කම්පණය වෙන්නේ. අංශු කම්පණය වුණාට අංශු චලනය වෙන්නේ නැහැ. අංශු යන්නේ නැහැ කොහෙවත්. එක තැන තමයි කම්පණය වෙන්නේ. right? ඊට පස්සේ අපි කියනවා තරංගවල ගුණ ගැන කතා කරන්න. මේකදී අපිට තියෙනවා තරංගයේ අංශු පිහිටීම පහත පරිදි පෙන්වන්න කල හැකියි. කොහොමද පුතේ තරංගයේ අංශු පිහිටින මේ වර්ග දෙකක් තියෙනවානේ. මේ දෙක දෙවිදියකට අඳින්න බෑ අපිට.
ඒ නිසා අපි පොදුවේ තරංගයක අංශුන්ගේ පිහිටීම කාලයත් එක්ක ප්‍රස්ථාරගත කරනවා. එතකොට තරංගයක අංශුව මුල් පිහිටීමේ ඉඳන් ඔයට හරි කම්පණය වෙනකොට ගමන් කරන දුර ප්‍රමාණයක් තියෙනවනේ. ඒත් අපි හිතමුකෝ මෙතන අංශුවක් තියෙනවා කියලා. මේ අංශුව මේ පැත්තට කම්පණය වෙන්නත් පුළුවන්. යම් කිසි දුරක් ගිහින් ආයෙ මෙහෙට එන්න, ආයෙ මෙතෙන්ට එන්න ඔහොම මෙහෙම කම්පණය වෙන්න පුළුවන්. එතකොට මේ දුර අපි හඳුන්වන්නේ විස්තාරය කියලා. හරි. එහෙම නැත්නම් මේ අංශුවම දෙපාසට කම්පණය වෙන්න පුළුවන්. මෙහෙම ගියා, ආපහු මෙහෙට ආවා, ආපහු මෙහෙට ආවා ඔය විදිහට. එතකොටත් අපි මේ දුර හඳුන්වන්නේ පුතේ විස්තාරය කියලාමයි. ඒතර මේක මොන පැත්තට කම්පණය වුණත් තීරයක් ආකාරයට කම්පණය වුණත් විස්තාරය තමයි, අන්‍යායම ආකාරයට කම්පණය වුණත් විස්තාරය තමයි. අන්න ඒ නිසා අපි තරමේ අංශුවක විස්තාරය සහ කාලය කියන දෙක ප්‍රස්ථාරගත කරනවා. විස්තාරයයි කාලයයි දෙක ප්‍රස්ථාරගත කරාම අපිට හම්බ වෙනවා මෙන්න මේ විදිහේ ප්‍රස්ථාරයක්. ඔය විදිහේ ප්‍රස්ථාරයක් හම්බ වෙනවා. එතකොට මේකේ මේ මැද තියෙන මොකක්ද අංශුන්ගේ මධ්‍ය පිහිටුම. හරි. මේක මධ්‍ය පිහිටුම. ඒක ඔස්සේ තමයි අපි කාලාක්ෂය තීරණය කරන්නේ. එතකොට මේ පැත්තට උපරිම විස්ථාපනයක් තියෙන මේ අවස්ථාව මම මේකට සිම්පල් h අකුර දානවා. මේකට අපි කියනවා විස්තාරය කියලා. හරි. ඊළඟට අපි ගත්තොත් එහෙනම් පුතේ මෙතන තියෙන අංශුව සැලකුවොත් මෙන්න මේ අංශුව. ඒ අංශුව මේ අවස්ථාවේදී මේ ඉදිරි දිශාවට තමයි යන්නේ. එහෙම අපිට පේනවා. හැබැයි ආ ඉදිරියට නෙමෙයි පුතේ යන්නේ. එයා පහළට එන්නයි හදන්නේ ගාමු. හරිද? පල්ලෙහාට නෑබලා තියෙන්නේ. ඒතකොට මෙතන තියෙන අංශුව මෙහෙම මේ පැත්තට තමයි චලනය වෙන්නේ. හරි. අපි හිතමුකෝ ඊගාවට ඒ වගේ මුදුනක තියෙනවා මෙතන. හැබැයි මෙතන තියෙන අංශුව සලකුවොත් එයා යන්නේ මේ පැත්තට. මේ දිශාව සමාන නැහැ. හරි. හැබැයි මෙතන තියෙන අංශුව සලකුවොත් මේ එකම පිහිටීමේදී එකම උසින් තියෙන්නේ. එයාත් ඊගාව මොහොතේ මෙහෙට යනවා. එතකොට මේ අංශුව සහ මේ අංශුව කියලා කියන්නේ පුතේ එකම පිහිටීමේ සහ එකම දිශාවේ පවතින අංශුව. එකම පිහිටීමේ සහ එකම දිශාවේ පවතින අංශු දෙකක් අතර තියෙනවා නම් යම්කිසි දුරක් අපි ඒ දුර තරංග ආයාමයේ කියනවා. එතකොට මෙතනයි මෙතනයි වගේම මේ ආදියෙන් ගත්තොත් පල්ලෙහාට චලනය වෙන්නේ. එහෙනම් එකම පිහිටුමේ කියලා මෙතන අංශුව ගන්න පුළුවන්ද? එතන අංශුව හිතුවොත් මේ පුතේ එයා එකම පිහිටුමේ නෙමෙයි එයා යන්නේ උඩට. එහෙනම් එයා ගන්න බෑ. හැබැයි ඒකෙන් ඉස්සරහින් භාගයේ මෙතන ඉන්න එක්කන එයා යන්නේ පහළට. එහෙනම් එයාව ගත්තා. එහෙනම් මේ අංශුන් දෙක අතර තියෙන්නේ තරංග ආයාමයම තමයි. හරි. ඔය විදිහට අපි තරංග ආයාමය කියන එක හඳුනා ගන්නවා. එතකොට යම් කිසි ලක්ෂයකින් දැන් එකම පිහිටුමේ සහ දිශාවේ තියෙන තව ලක්ෂයක් අතර මුළු කොටස අපි එක් චක්‍රයක් හෙවත් එක් තරංගයක් විදිහට හඳුන්වනවා. ඒතකොට මෙතනින් පටන් ගත්තොත් මෙතන තියෙනවා චක්‍ර එකයි මෙතන තව භාගයක්. එකමාරක් තමයි මෙතන පෙන්වන්න කරලා තියෙන්නේ. චක්‍ර තුනක් නෙමෙයි එකමාරයි කියන්නේ. මොකද එක චක්‍රයක් සම්පූර්ණ වෙන්න මෙතෙන් ඉඳන් ඉන්නවා. right. ඔය කාරණා ටික තමයි තියෙන්නේ. මේක ඇඳගෙන අපි ලියා ගමු. ලියා ගන්න පුළුවන් වෙයි මම හිතන්නේ. මධ්‍ය පිහිටුමේ සිට අංශුන්ගේ සිදුවන උපරිම විස්ථාපනය මධ්‍ය පිහිටුමේ සිට අංශුන්ගේ සිදුවන උපරිම විස්ථාපනය විස්තාරය වාරාන්තර සිම්පල් එච් අහුදාගන්න. විස්තාරය නම් වේ. දෙවෙනි කරුණ තියෙනවා විස්ථාපනයේ සහ කම්පනයේ දිශාව අනුව එකම ආකාරයට කම්පණය වන අංශු රැසක් ඇත. එවැනි අනුයාත අංශු දෙකක් අතර කොටස එක් චක්‍රයක් හෙවත් තරංගයක් ලෙස හඳුන්වයි. එක් චක්‍රයක දිග තරංග ආයාමය සංකේතයක් වරන්තු දාගන්න ලැම්ඩා.
හරි ලැම්ඩා ලියන්න පුතේ ඔන්න ඔය විදිහට. හරි අචුපතේ තියෙන මුද්‍රිත ලැම්ඩා අපිට ලියන්න බෑ. අපි ලියන්නේ හින්දා මේ විදිහට තමයි ලැම්ඩා. එක් චක්‍රයක දිග තරංග ආයාමය නම් වේ. හරි අපි ඊගා පිටුවට යමු. ඊගා පිටුවේ තියෙන වාක්‍ය සම්පූර්ණ කරන්න කලින් එතන මෙන්න මේ රූපයේ කොටු ඇතුලේ ඇඳ ගන්න. මා අකුරු ටිකක් දානවා A B C D E F G H I කියලා. හරි A සිට I දක්වා අකුරු ටික දාලා තියෙනවා. මේ විදිහට අකුරු ටික පිළිවෙලින් දාලා ඇඳ ගන්න. A B C D E F G H I මම ඇදලා තියෙන එක චුට්ටක් ඇදලා ඒවා හරියට කෙලින් ඇඳ ගන්නකො. තරංග ආයාමයක් කියන්නේ මෙහෙලින් තියෙන වාක්‍ය බලන්න. තරංග ආයාමයක් කියන්නේ ශීර්ෂ දෙකක් අතර දුර. මේකේ ශීර්ෂ දෙකක් තියෙනවා පුතේ B හා F. හරි වර්ණයට දාන්න B හා F. ශීර්ෂ දෙකක් අතර දුර වර්ණය ඇතුලේ B හා F හෝ නිම්න දෙකක් අතර දුර. නිම්න දෙකක් තියෙනවා D හා H. D හා H හෝ අනුයාත අංශු දෙකක් අතර දුර. අනුයාත අංශු දෙකක් කිව්වහම මෙතන වරහන් ඇතුළේ දාන්න පුළුවන් A හා E එහෙම නැත්නම් C හා G එහෙමත් නැත්නම් E හා I. හරි වරහන් ඇතුළේ දාන්න ඒවා තුනක් තියෙනවා. A හා E ගන්නත් පුළුවන්, C හා G ගන්නත් පුළුවන්, E හා I ගන්නත් පුළුවන්. වේ මුලින් ඉඳන් කියන්නකෝ ඒ වාක්‍යය. right I කියන්න. ශීර්ෂ දෙකක් අතර දුර B හා F හෝ නිම්න දෙකක් අතර දුර D හා H හෝ අනුයාත අංශු දෙකක් අතර දුර A හා E ඇලයිරක් C හා G ඇලයිරක් E හා I. ඒ කියන්නේ තුනෙන් ඕනම එකක් ගත්ත හැකියි. වේ එහෙනම් දැන් මම මේ අඳින එකේම අඳින්න එපා. ඔයාලා මම මේ දැන් වාගේ දැනුවත් වෙන්න කියන්නේ මේ දුරත් තරංග ආයාම. 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 හරි. ඒතර තරංග ආයාමය කියන්නේ වැරදි අවබෝධයක් තියාගන්න එපා. ශීර්ෂ දෙකක් අතර දුරවත් නිම්න දෙකක් අතර දුරවත් විතරයි කියලා. පුතේ තරංග ආයාමය කියන ඒවා ඔය ඕන තැනක තියෙනවා. දැන් අපි නොලියුවට ඕන මේ අතර තියෙන්නේ තරංග ආයාම. මේ අතර තියෙන්නේ තරංග ආයාම. මේ අතර තියෙන්නේ තරංග ආයාම. මේකේ ඕනම එකම පිහිටීමේ සහ දිශාවේ තියෙන ඕනම අංශ දෙකක් අතර තියෙන තරංග ආයාමයක් තමයි. හරි. ඊළඟට අපිට හම්බ වෙනවා සංඛ්‍යාතය කියන මාතෘකාව නේ. තත්පරයකදී ඇතිවන කම්පන සංඛ්‍යාව තත්පරයකදී ඇතිවන කම්පන සංඛ්‍යාව සංඛ්‍යාතයයි. ඒ කියන්නේ තත්පරයකදී ඇතිවන චක්‍ර සංඛ්‍යාවයි. ඒකකය තත්පරයට චක්‍ර හේවත් මොනවාද ඒකකය තත්පරයට චක්‍ර හේවත් හර්ට්ස් සංඛ්‍යාදත් කරනවා කැපිටල් H සිම්පල් Z වලින් හර්ට්ස් වේ. right ඊට පස්සේ කියනවා තරංගයක ප්‍රවේගය තත්පරයකදී තරංගය ගමන් කරන දුරයි. හරි ප්‍රවේගය කියන්නේ තත්පරයකදී තරංගය ගමන් කරන දුරට. තරංග ආයාමයට අපි දානවා සංකේතයක් ලැම්ඩා. තරංග ආයාමය සමානයි ලැම්ඩා. සංඛ්‍යාතය සමානයි f. තරංගයේ ප්‍රවේගය සමානයි v නම් සංඛ්‍යාතය f වෙලා තරංග ආයාමය ලැම්ඩා වෙලා ප්‍රවේගය v වෙනකොට අපිට කිව්වේ පුතේ v සමානයි f ලැම්ඩා කියලා. කොටු ඇතුළේට ඕක තමයි ඉන්න ඕනේ v සමානයි f ලැම්ඩා. හරි මේක තමයි සාමාන්‍යයෙන් තරංගයක ප්‍රවේගය හොයාගන්න සමීකරණය. පුතේ ඔයාලගේ සිලබස් එකේ කියලා තියෙනවා ඔයාලා v සමානයි f ලැම්ඩා සම්බන්ධතාවය දැන සිටිය යුතුයි කියලා.
ආයේ ඒ අසලෙම කියනවා පුතේ ඉගෙනුම් පළවල v සමානයි f ලැම්ඩා යොදා සුළු කිරීම අනවශ්‍යයි කියලා. අනවශ්‍යයි කිව්වට ටර්ම් ටෙස්ට් වල ඔක එනවා. හරි. හැබැයි O level වලදී v සමාන f ලැම්ඩා දාලා ගණන් හදන්න දෙන්න බෑ. ඒක අනවශ්‍යයි කියලා තියෙන නිසා, අවශ්‍ය නොවේ කියලා පැහැදිලිවම කියලා තියෙන නිසා දෙන්න බෑ. බැරි වෙලා හරි ආවොත් ඕනම් මානව ඉන්කම් එකේ නඩුවක් දාන්න. මොකද විෂය නිර්දේශය ඇතුලේ මේකෙන් ගණන් හදන්න නෑ කියලා ඇයි මේක පේපර් එකට දැම්මේ කියලා අහන්න පුළුවන්. හරි. මොකද මේකෙන් ගණන් හදන්න දෙන්නේ නෑ කියලා තියෙන නිසා. right. ඊට පස්සේ මෙතන තියෙනවා අපි මේ වෙනකොට වැඩි කතා නොකරන ක්‍රියාකාරකමක් ධ්වනි තරංග ගමන් කිරීමට මාධ්‍යයක් අවශ්‍ය බව පෙන්වන්නේ. හරි. ධ්වනි තරංග ගමන් කරන්න මාධ්‍යයක් අවශ්‍යයි කියලා කොහොමද අපි පෙන්වන්නේ? අපිට අද දවසේ එකක් කතා කරන්න වෙලාව ඇති. බලන්න ක්‍රියාකාරකම 3. සමාන ප්ලාස්ටික් දෙකක් ගෙන එකකට ජලයේ ස්වල්පයක් දමා රත් කරනු ලැබේ. හරිද? මම මේක නා වම් පැත්තේ දකුණු පැත්තේ අඳින්නම් ඔයාලට පුළුවන් ඉහළ සහ පහළ තියෙනවනේ කොට දෙක. මම මෙතනින් වෙන් කරගන්නවා. එකට මොකද්ද කරන්න පුතේ? ජලයේ ස්වල්පයක් දාලා රත් කරනවා. ජලයේ ස්වල්පයක් දාලා රත් කරාම පුතේ ජලය ටික වාෂ්ප වෙලා යනවා. ජලයේ වාෂ්ප වූ පසු දැන් ඔයාලට හිතේ මොකද්ද ඒ කරපු වැඩේ තේරුනේ? දැන් දෙකම සමානයි. මොකද එකට ජලය දාලා තිබෙන ජලය දාලා වාෂ්ප කෙරුවා අනිත් එක නිකම්ම තියෙනවා. දැන් දෙකම හිස්නේ කියලා. පුතේ නිකම්ම තිබුණ එකේ තියෙන්නේ වාතය. ජලය දාලා වාෂ්ප කරපු එකේ තියෙන්නේ විරලණය වූ වාතය. ජලය දාලා රත් කරනකොට විරලණය වෙන්නේ නැහැ. හැබැයි රත් කරලා සම්පූර්ණයෙන් වාෂ්ප කරලා යනකොට පුතේ මේක ඇතුලේ තියෙන වායු රත් වුණාම උඩට යනවනේ. ඒ කියන්නේ මේක ඇතුලේ තියෙන වායු ප්‍රමාණය අඩු වෙලා තියෙන දැන් ගොඩක් අඩු වෙලා අපි ඒක ඒ වෙලාවෙම වහනවා. වහන්නේ නිකන් නෙමෙයි කම්බියක එල්ලන ලද ගෙජ්ජියක් සම්බන්ධ කරලා. මේකත් එහෙමයි. කම්බියක එල්ලන ලද ගෙජ්ජියක් තියෙනවා. නූලක නෙමෙයි. මොකද නූලක එල්ලුවොත් එහෙම මේක හොලවනකොට මේ ගෙජ්ජිය එල්ල මේ බිත්තිය වදිනවා. දැන් මේ ගෙජ්ජිය බිත්තිය වදින්න නැතුව මේක මැදම හෙලවෙනවා. එතකොට අපිට මේක අරගෙන සොලවලා බලන්න පුළුවන් ගෙජ්ජිය හෙලවෙන බව පේනවා. දෙකේම පේනවා. සහ චුට්ටක් කනට ලං කරාම මේකේ ශබ්දය අපිට ඇහෙනවා. මේකේ ශබ්දය අපිට ඇහෙන්නේ නැහැ. ඇයි ඇහෙන්නේ නැත්තේ? මේක ඇතුලේ තියෙන අංශ ප්‍රමාණය අඩු නිසා පුතේ ධ්වනිය අංශු නැති තැන්වලදී ගමන් කරන්නේ නැති නිසා මේක ඇතුලේ ගෙජ්ජිය සැල වුණාට අපිට ශබ්ද ඇහෙන්නේ නැතුව යනවා. මේක ඇතුලේ වාතය තියෙනවා අංශුමය මාධ්‍යයක් තියෙනවා. ඒ නිසා ගෙජ්ජිය හෙලවෙනකොට අපිට ශබ්දය ඇහෙනවා. මේකෙන් අපිට ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් ධ්වනිය ගමන් කිරීමට මාධ්‍යයක් අවශ්‍ය වෙයි කියලා සරලව. මීට වඩා පහසුකම් තියෙනවා නම් ඉතින් අපිට පුළුවන් අර ගන්ටාසරාව අරගෙන ගන්ටාසරාව ඇතුලෙන් ඕනනම් අපිට පුළුවන් ෆෝන් එකක්ම තියන්න නේ. බෙල් එකක් නෙමෙයි ෆෝන් එකක්ම තියන්න පුළුවන්. තියලා මේක වැකුම් පොම්පයක් නැත්නම් රික්තක පොම්පයකට දාලා මේක ඇතුළේ තියෙන වාතය ඉවත් කරලා මුද්‍රා කරනවා. ඊට පස්සේ අපිට පුළුවන් අර ෆෝන් එක රින්ග්ස් යන්න. වෙන ෆෝන් එකකින් කෝල් එකක් දුන්නා නම් වැඩේ හරි. එතකොට කාරණා දෙකක් වෙනවා. එකක් තමයි මේක රින්ග්ස් යනවා පේනවා. රින්ග්ස් යනවා පේනවායි කියලා කියන්නේ පුතේ මේ රින්ග්ස් යනවායි කියලා කියන්නේ මේක ඇතුළේ යන්න ඕනේ මොන තරංගයක්ද? විද්‍යුත් චුම්බක තරංගයක් යන්න ඕනේ. එහෙනම් විද්‍යුත් චුම්බක තරංගය ගිහිල්ලා තියෙනවා මෙතන තියෙන රික්තකේ හරහා. ඒකයි ඒක රින්ග්ස් කියේ. හැබැයි ඒක රින්ග්ස් කියලා අපිට සද්ද ඇහෙන්නේ නැහැ. සද්ද ඇහෙන්නේ නැති සයිලන්ට් මූඩ් එකේ තියෙන හින්දා නෙමෙයි. සද්ද ඇහෙන්නේ නැත්te මේක ඇතුලේ ශබ්දේ නිපදුනාට මේ රික්තකේ හරහා ශබ්ද එළියට එන්නේ නැති නිසා. ඒ දෙකම ඔප්පු කරගන්න පුළුවන් මේ වගේ සරල ක්‍රියාකාරකමක් එකක් සරලයි. හැබැයි අවශ්‍ය උපකරණ තියෙන්න ඕනේ පහසුකම් තියෙන්න ඕනේ. ඉතින් හැමදාම මේ පහසුකම් නැති නිසා අපි මේ වගේ ක්‍රියාකාරකමකට යනවා. හරි. ඒතර මේකේ ඔයාලට ක්‍රියාකාරම් කරන විදිය දීලා තියෙනවා. අවශ්‍ය නිරීක්ෂණ සහ නිගමනක් දීලා තියෙනවා. මේ රූප දෙක අඳ ගන්න තමයි තියෙන්නේ. ඒතකොට මේකේ තියෙන විරලණය වූ වාතය මෙතන ගෙජ්ජිය තියෙනවා. හරි. මේක හඬ නොනැගී මේක හඬ නැගී. හරි. ඔය දෙක තමයි අඳ ගන්න තියෙන්නේ. බොහොම සරලයි මේක.
ඒකෙන් පස්සේ බලන්න ඔයාලට දීලා තියෙනවා කොටුවක් ඇතුලේ වාතය තුල ධනීය වේගය 330යි තප්පරයට මීටර. ජලයේදී 1460යි වායු හරහා 5000යි. ඒ කියන්නේ මොකක්ද පුතේ? වාතයට වඩා ජලයේදී ධනීය වේගයෙන් ගමන් කරනවා. ඒ කියන්නේ වතුර යටදී තා කරොත් එimhe හොඳට ඇහෙන්න ඕන. ඒ කියන්නේ මේකේ සරල අර්ථය වතුර ජලය හරහා ශබ්ද ඉතාම හොඳින් ගමන් කරනවා. හැබැයි වායු වගේ මාධ්‍යයක් කරා ඊටත් වඩා හොඳින් ගමන් කරනවා. එතකොට ධ්වනිය ගමන් කරන වේගය සලකුවම් පුතේ ඝනවලට වඩා ද්‍රවවල වේගය අඩුයි. ද්‍රවවලටත් වඩා වායුවල වේගය අඩුයි. මොකද ධ්වනිය කියන්නේ යාන්ත්‍රික තරංගයක්. යාන්ත්‍රික තරංගවල ශක්තිය සම්ප්‍රේෂණය වෙන්නේ අංශුවෙන් අංශුවට. ඒකයි මේ විදිහට වේගය වෙනස් වෙන්නේ. ඔය පිටුවේ අන්තිමටම තියෙනවා ධ්වනි වේගය ඝනවල වැඩිම, ඊට වඩා ද්‍රවවල අඩුයි, ඊට වඩා වායුවල අඩුයි කියලා නිකන් මුල්ලක වගේ නේ. ඔය අරේ මෙහෙ රිංගලා නැත්නම් එහෙම වැල්ලා තිබිලා හම්බෙන ඒවා සමහරවිට හරි වටිනවා. ඒ නිසා මේක චුට්ටක් හයිලයිට් කරලා තියාගන්න. ඔය වේගය ධ්වනි වේගය තීරණය වෙන විදිහ ඒක අපිට වැදගත් වෙනවා. හරි? ඝන මාධ්‍ය වල තමයි උපරිම වේගයක් තියෙන්නේ. වායමය මාධ්‍ය වල වේගය අඩුයි. එහෙනම් රික්තයක් කරා ධ්වනිය ගමන් කරන්නෙම නැහැ. ඉතින් රික්තයක් කරා ධ්වනිය ගමන් නොකරන නිසා තමයි සූර්යාගේ මත තප්පරයකදී සිදුවන මිලියන ගණනක් වන න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවල ශබ්දය අපිට ඇහෙන්නේ නැත්තේ. නැත්නම් ඒවත් ඇහෙන්න ඕනේ මේ ආලෝකයේ තාපය ලැබෙනවා වගේ ශබ්දයක් අපිට ඇහෙන්න ඕනේ. ඇහෙන්නේ නැත්තේ ඔය කාරණේ නිසා. හරි. එහෙනම් අපිට ඊගාවට ඊගාවට අපි නොයයිමු නේද? තරංග වර්ග හා තරංග වර්ගයන් ඇති කරන බලපෑම් විමර්ශනයනේ. අපි ඒ කොටස බදාදා දවසේ කතා කරමු. බදාදා 7:30ට පන්තිය තියෙන්නේ. ඒතකොට බදාදා දවසේ අපිට මේක ඉවර කරන්නත් පුළුවන් සහ අපිට ඊගාව පාඩමට අත ගන්නත් පුළුවන්. චුට්ටක් අපි වේගයත් වැඩි කරගෙන පාඩම් ටික කරගෙන යමු. හරි. එහෙමනම් බදාදාට අපි මේ පාඩම ඉතුරු කොටස නැත්නම් අවසන් කොටසත් එක්ක හම්බ වෙමු. එහෙනම් දරුවනේ ආයිබෝන් සුබ දවසක් ඔයාලට. බොහොම ස්තුතියි.